හරි ළමයි අටවසර ළමයිට අපි කරන පාඩම මේ සතියේ කරන පාඩම සම්භාවිතාව. පෙරලා ගන්න හැමෝම තමන්ගේ 149 වෙනි පිටුවේ 29 වෙනි පාඩම සම්භාවිතාව. මේ පාඩම හරියම ලේසි පුතේ. මේක ඇති මහ ලොකු දෙයක් නෑ. හැබැයි මම මේ පාඩම ඇතුලේ කියවන හැමදේම අහගන්න ඕනේ. හැමදේම මම මේ කියන හැමදේම ඔයගොල්ලෝ අහගන්න ඕනේ. සම්භාවිතාව පාඩම 149 පිටුවේ තියෙනවා. අපිට මේකට ඉගෙන ගන්න තියෙනවා මුලින්ම මොකක් හරි සිද්ධියක නැත්තම් සිදුවීමක විය හැකියාව ගැන. සිදුවීමක විය හැකියාව. ඔයගලන්ට මතක නම් අපි කලින් සිදුවීමක විය හැකියාව යටතේ තුනක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අපි තුනක් ඉගෙන ගත්තා. මොනවද තුන? ස්ථීර සිදුවීම. පළවෙනි එක තමයි ස්ථීරවම සිදුවන මාංක දාන යමක් ගන්නම්කෝ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ස්ථීරම සිදු නොවන. අහඹු ලෙස සිදුවන. අහඹු ලෙස සිදුවන. ඒ කියන්නේ ඉඳලා හිටලා වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ස්ථීරවම සිදු නොවන. අපි ගිය අවුරුද්ද ඉගෙන ගත්තා මේ වගේ සිද්ධියක විය හැකියාව ಜಾති තුනකින්. අපිට මේ අවුරුද්දේ මේක අතර මැද්දට තියෙනවා තව ಜಾති දෙකක්. හරි. අපි බලමු ස්ථීරම සිදුවන සිද්ධිය මොකක්ද කියලා. කාසියක් උඩ දාපුවාම කාසිය මොකද වෙන්නේ අනිවාර්යෙන්ම? බිමට වැටෙනවා. ඒතකොට කාසියක් උඩ දැමුව විට බිමට වැටීම කියන සිද්ධිය අනිවාර්යෙන්ම සිදුවෙන එකක්. ඒ කියන්නේ ස්ථීරවම සිදුවෙන සිද්ධියක්. එතකොට අහඹු ලෙස සිදුවෙන මොනවාද? දැන් කවරේ හැවුවොත් කාසියක් උඩ දැමුව විට සිරස ලැබීම. කාසියක් උඩ දාලා බලනකොට සිරස ලැබෙනවා. හෙඩ් එක හෙඩ් ටේල් කියන්නේ. සිරස ලැබෙන එක ස්ථීරවම සිදු වෙනවද? ස්ථීරවම සිදු නොවෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. අහඹු ලෙස වෙනවා. ඒතර අපි කතා කරොත් නැගිනහිරින් ඉර පෑයීම. නැගිනහිරින් ඉර පෑයීම. ස්ථීරම සිදුවනද අහඹුද ස්ථීරම සිදු නොවනද? ස්ථීරම සිදු නොවන. ඒ කියන්නේ නැගෙනහිරින් නෙමෙයි බටහිරින් ඉර පායන්නේ. ඉර පායන්නේ නැගෙනහිරින්. එතකොට නැගෙනහිරින් ඉර පායන එක හැමදාම වෙන්නේ නැගෙනහිරින්ම තමයි. එතකොට නැගෙනහිරින් ඉර පෑයීම කියන එක ස්ථීරවම සිදු වන. මම මෙහෙම આવොත් බටහිරින් ඉර පෑයීම ස්ථීරම සිදු නොවන. ස්ථීරවම සිදු නොවන. බටහිරින් ඉර පායන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිද්ධිය කවදාකවත් වෙන්නේ නැහැ. ඒතර ඔය අතරතුරට එනවා සිද්ධි දෙකක් මේ අවුරුද්දේ අපිට ඉගෙන ගන්න. එයා තමයි සිදුවීමට වැඩි හැකියාවක් ඇති. ඒ කියන්නේ ස්ථීරවම සිදුවන එකයි අහඹු ලෙස සිදුවන එකයි අතර මෙයා ඉන්නේ. සිදුවීමට වැඩි හැකියාවක් තියෙනවා. මොනවාද මේ සිදුවීමට වැඩි හැකියාවක් තියෙනවා කියලා කියන්නේ? රයිට්. මෙහෙන් බලමු අපි. අපි හිතමු මේ දවස් ටිකේම වහිනවා කියලා. අද කියන්නේ මේ සතියේ සමුදත් වැස්සා, අඟහරුවාදත් වැස්සා, බදාදත් වැස්සා, බ්‍රහස්පතින්දත් වැස්සා, සිකුරාදත් වැස්සා, සෙනසුරාදත් වැස්සා. දැන් අපි සෙනසුරාදා රැයට කාගෙන් හරි ඇහුවොත් හෙට දිනේ වහිනවා කියන සිද්ධිය. හෙට දිනේ වහිනවා කියන සිද්ධිය. හරියටම වහින්න පුළුවන්ද? බෑ. එතකොට ඒ වගේ සිද්ධි වලට අපි කියනවා සිදුවීමට වැඩි හැකියාවක් තියෙනවා. මොකද අපි ඔක කියන්නේ සවුන්දත් වැස්සා, අඟහරුවාදත් වැස්සා, බදාදත් වැස්සා, බ්‍රහස්පතින්දත් වැස්සා, සිකුරාදත් වැස්සා, සෙනසුරාදත් වැස්සා. එතකොට අපි හිතනවා සෙනසුරාදා රැයට අනේ හෙටත් සමහරලාට වහින්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ සිදුවීමට වැඩි හැකියාවක් තමයි ඒකේ තියෙන්නේ. අන්න ඒවට කියනවා අපි සිදුවීමට වැඩි හැකියාවක් ඇති කියලා. එතකොට අහඹු ලෙස සිදුවන ස්ථීරම සිදු නොවනයි අතර සිද්ධියක් තියෙනවා. එයා තමයි සිදු නොවීමට වැඩි හැකියාවක් ඇති. මම අර සිද්ධියම හදන්නම්කෝ. දැන් අපි හිතමු සඳුදා වහින්නේ නැහැ. අඟහරුවාදාත් හොඳට පායනවා. බදාදාත් හොඳට පායනවා. බ්‍රහස්පතින්දත් හොඳට පායනවා. එතකොට කවුරු හරි ඇහුවොත් සිකුරාදා දවසේ වහීද? සිකුරාදා වහින්නද වැඩිපුර ඉඩක් තියෙන වහින්න නැතුව ඉන්නද? වහින්න නැතුව ඉන්න. මොකද දැන් සමුද වැස්සෙත් නැහැ, අඟහරුවාද වැස්සෙත් නැහැ, බදාදා වැස්සෙත් නැහැ, බ්‍රහස්පතින්ද වැස්සෙත් නැහැ. එතකොට සිකුරාදා දවසත් අපි හිතනවා හෙට උදේට වහින එකක්
නැති වෙයි. ඒ කියන්නේ සිදු නොවීමට වැඩි හැකියාව. වැස්ස වහින් නැති වෙන්න තමයි වැඩි හැකියාවක් තියෙන්නේ. එතකොට මේ අවුරුද්දේ ඔයගලන්ට මේකේ සිදුවීමක විය හැකියාව වෙන සිද්ධි ಜಾති 5ක් තියෙනවා. මෙන්න 5. 1 2 3 4 5. දැන් අපි මේ වලට ලකුණක් දෙන්න යන්නේ. අපි දැන් මේ වලට ලකුණක් දෙන්න යන්නේ. right. මොකද්ද ලකුණ කියන්නේ? අපි කියනවා ස්ථීරවම සිදුවන සිද්ධියක් තියෙනවා. ස්ථීරවම සිදුවන සිද්ධියක් තියෙනවා නම් එයාට අපි කියනවා එයාගේ ලකුණ තමයි 1. ස්ථීරවම සිදු වෙනවා නම් එයාට කියනවා අපි 1 කියලා. ස්ථීරවම සිදු නොවනවා නම් අපි එයාට කියනවා බිඳුව කියලා. අපි ඒක ගිය අවුරුද්ද ඉගෙන ගත්තා. right? ස්ථීරවම සිදු වෙනවා නම් 1, ස්ථීරවම සිදු නොවෙනවා නම් බිඳුව. අහඹු ලෙස සිදුුනේ වලට අපි කියන්නේ භාගය කියලා. ඒ කියන්නේ බිඳුවයි 1යි අතර තමයි මෙයා ඉන්නේ. බිඳුවයි 1යි අතර. එතකොට සිදුවීමට වැඩි හැකියාවක් තියෙනවා. සිදුවීමට වැඩි හැකියාවක් තියෙනවා කියලා කියන්නේ මේ සිද්ධිය වැඩිපුර වීමේ සම්භාවිතාව වැඩි. ඒක අපි ලියන්නේ භාගය හා 1 අතර. අපි ඕක කිව්වොත් අපි භාගයක් කියලා දාමු. භාගයත් එකත් අතර. භාගයත් එකත් අතර. ඒ කියන්නේ සිදුවීමට වැඩි හැකියාවක් තියෙනවා නම් භාගයයි එකයි අතර. right? එතකොට සිදු නොවීමට වැඩි හැකියාවක් තියෙනවා නම් එයාට අපි ලකුණු දෙන්නේ බිඳුවත් භාගයත් අතර. බිඳුවත් භාගයත් අතර. ඔක්කොම right. එතකොට මේක මතක තියාගන්න මොකද්ද? සිද්ධියක් ස්ථිරවම සිදුවනවා නම් එයාට දෙන ලකුණ මොකද්ද? 1. ස්ථිරවම සිදු වෙනවා නම් සිදු වෙන්න වැඩි හැකියාවක් තියෙනවා නම් අපි යාට කියන්නේ භාගයත් එකත් අතර කියලා. අහඹු ලෙස සිදු වෙනවා නම් කියන්නේ අපි හරියටම භාගය කියලා. සිදු නොවීමට වැඩි හැකියාවක් තියෙනවා නම් අපි කියන්නේ බිඳුවත් භාගයත් අතර. එතකොට ස්ථිරවම සිදු නොවන ඒවාට කියන්නේ අපි බිඳුව කියලා. පැහැදිලි කියන එක මම ඕක එක සරල රේඛාවකින් පෙන්නොත් මෙන්න මෙහෙම උදාහරණයක් විදිහට බලන්න. මේක බිඳුව, මේක 1 කියලා හිතන්නකෝ. අතර මැද අපි ගන්නවා භාගය කියලා. එතකොට බලන්න මොකද අපි කරන්නේ. බලා ගන්න. නැගෙනහිරෙන් ඉර පෑයීම. නැගෙනහිරෙන් ඉර පෑයීම. අනිවාර්යෙන් නැගෙනහිරෙන් ඉර පායනවාද? ඒ කියන්නේ මේ සිද්ධිය මොන සිද්ධියක්ද? ස්ථිරම සිදු වන. එතකොට මොකද කරන්නේ? මෙන්න කවුද? 1. අපේ ලකුණු දීම 1. එතකොට බස්නාහිරින් ඉර පෑයීම ස්ථිරම සිදු නොවන. එයාට ලකුණු දෙන්න කවුද? එයා බිඳුව. එතකොට කාසියක් උඩ දාපුවම සිරස ලැබීම භාගය. අහඹු ලෙස. එයාට ලකුණු දෙන්නේ භාගය. ඔන්න අනිත් අවස්ථාව. සවුන්දත් වහිනවා, අඟහරුවාදත් වහිනවා, බදාදත් වහිනවා, බ්‍රහස්පතින්දත් වහිනවා. සිකුරාදත් වහීද? ස්ථිරම සිදුවීමට වැඩි හැකියාවක් ඇති. සිදුවීමට වැඩි හැකියාවක් ඇති. සිදුවීමට වැඩි හැකියාවක් ඇති කියන්නේ අපි මේක මාක් කරන්නේ භාගයයි 1යි අතර. එතකොට සවුන්දත් හොඳට පායනවා, අඟහරුවාදත් හොඳට පායනවා, බදාදත් හොඳට පායනවා, බ්‍රහස්පතින්දත් හොඳට පායනවා. එතකොට මං අහනවා බ්‍රහස්පතින්ද රැයට හෙට වහීද? සිදු නොවීමට වැඩි හෙට වහින එක වෙන්නේ නැති පැත්තට තමයි බර. ඒ කියන්නේ සිදු නොවීමට වැඩි හැකියාවක් ඇති. ඒ කියන්නේ අපි දැන් මේක මාක් කරන්නේ බිඳුවයි භාගයයි අතර. right? එතකොට දැන් වීඩියෝ එක මෙතනින් නවත්තන්න. මෙන්න මේක ලියා ගන්න. හරි ළමයි. ඔයගොල්ලෝ ලබාගත් දැනුමින් ඔයගලන්ට කරන්න පුළුවන් 29 එක අභ්‍යාසය. 29 එක අභ්‍යාසයේ ලොකු අංක 1 ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒගොල්ලෝ කියලා තියෙන්නේ ස්ථිරවම සිදුවන සිදුවීම් 3ක් ලියන්න. හරියටම වෙන සිදුවීම් 3ක් ලියන්න ඕගොල්ලෝ. ලොකු අංක 2 ස්ථිරවම සිදු නොවන සිදුවීම් 3ක් ලියන්න. ස්ථිරවම සිදු නොවන සිදුවීම් 3කුත් ලියන්න ඕනේ. 3 අහඹු ලෙස සිදුවන ඉඳලා හිටලා සිදුවෙන සෙට් එකකුත් ලියන්න. එතනින් 3ක්කුත් ලියන්න තියෙනවා. right. මම ගන්නවා 4 වෙනි එක. බලන්න මම මේකේ අභ්‍යාස ගොඩක් ඒවා මම කරනවා. ඔයගලන්ට ටිකක් පැහැදිලිකම වැඩි වෙන්න. එතකොට
1 2 3 4 ලෙස පැතිවල ලකුණු කර ඇති සාධාරණ සවිදි චතුස්තල කැටයක් වරක් උඩ දමා යටට හැරී වැටෙන පැත්තේ ඇති අංකය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලියා දක්වන්න. ඒකේ ප්‍රතිඵල මොනවද? මෙයාගේ ප්‍රතිඵල එක පැත්ත වැටීම. ඔව් අන්න හරි. අපි කියවලුද කරා. මොනවද ප්‍රතිඵල? වැටීම දෙක පැත්ත වැටීම. එක වැටීම, දෙක වැටීම, තුන වැටීම, හතර වැටීම. තුන වැටීම, හතර වැටීම. මෙන්න ප්‍රතිඵල. ඔච්චරයි. right? පස්වෙනි එක බලමු. පස්වෙනි එකේ තියෙන වගුවක්. ඒ වගුවට කියලා තියෙනවා පහක් දැක්කන වගුව සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ අර විදිහට ලකුණු දෙන්න තියෙන්නේ. අර ඉස්සෙල්ලා මම දුන්නේ ලකුණු දෙන්න තියෙන්නේ. කොහොමද මම ලකුණු මම මෙහෙම කරන්න. මම ඕකේ යටතේ අංක 1 2 3 4 5 මේ පැත්තට 6 7 8 9 10 කියලා දා ගන්නවා. දාලා මම දැන් ලකුණු දෙන්නේ යන්නේ. බලමු. අපි කතා කරමු. ගසකින් ගිලුණු ගෙඩියක් පොළවට වැටීම. 1 ගහකින් ගිලුණු ගෙඩියක් පොළවට වැටෙනවලු. අනිවාර්යෙන් පොළවට වැටෙන්න ඕනද? මොකද අයිසැක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නීතිය අනුව අනිවාර්යෙන් මේක පොළවට උඩට යන්නේ නැහැ. ගහකින් ගෙඩියක් කැටි ටිකක් ඕම කරලා උඩට යන්නේ නැහැ. කාටුන් වල එනවා වගේ ඒවා හිතන්න එපා මේක. ඇත්තට වෙන දේවල් ගැන කල්පනා කරන්න. ඒතර අනිවාර්යෙන් මේක බිමට වැටෙනවනේ. ඒ කියන්නේ මේ සිදුවීම අනිවාර්යෙන් ස්ථීරයෙන්ම සිදු වන එකක්. ඒ කියන්නේ යාට ලකුණු දෙන්න පුළුවන්. කවුද? 1. දැන් බලමු නැගෙනහිරෙන් ඉර පෑයීම. 1 නැගෙනහිරෙන් ඉර පෑයීම ස්ථීරයෙන්ම සිදු වන එකක්. ස්ථීරයෙන්ම සිදු වන එකක්. එහෙනම් ඒකට දෙන්න පුළුවන් ලකුණු අපිට 1. අද සඳුදානම් හෙට බදාදලු. ස්ථිරම සිදු නොවන. හෙට බදා දෙනවද? අද සඳුදානම් හෙට මොනවාද? අඟහරුවාද. එහෙනම් බදාද වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිද්ධිය හරියටම වෙනවද නැද්ද? වෙනවා. මං කියන්නේ හෙට බදාද වෙන එක? නැහැ. හරියටම වෙන්නේ නැහැ. මේ සිද්ධිය හරියටම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්ථිරම සිදු නොවන. ස්ථිරම සිදු නොවන කියන්නේ යාර දිනාංකේ කවුද? බිඳුව. හොඳට මේක අහගන්න. තරමින් සමාන රතු පබළු 10ක් හා නිල් පබළු 2ක් ඇති බෑගයකින් ගස් පබළුවක් රතු පාට පබළුවක් වීම. මේක හිතන්න මෙහෙම. රතු පබළු බෝල 10ක් තියෙනවා. නිල් පබළු බෝල 2ක් තියෙනවා. දැන් ওই පෙට්ටියේ වැඩිපුර තියෙන මොන බෝලද? රතු බෝල. ඒතර අපි අත දාලා අහඹුලේ ඇස්තක පියාගෙන ඔහොම කරලා ගත්තාම මෙහෙම ඇස්තක පියාගෙන අපි ඕක ගත්තාම අපිට වැඩිපුර එන්න ඉඩ තියෙන රතුද නිල්ද? රතු. වැඩිපුර එන්න ඉඩ තියෙන මොනවාද? ඇයි ඒ? රතු පාට බෝල් නැහැ. ඒ පෙට්ටිය වැඩිපුර තියෙන රතු පාට බෝල් නිසා. ඒතර අපි ඇස්තක පියාගෙන ඔහොම කරලා දාලා අදගත්තොත් වැඩිපුර එන්න තියෙන්නේ රතු. එහෙනම් මේ සිදුවීම හරියටම වෙනවා කියලා කියන්න පුළුවන්ද? හරියට වෙනවා කියලා කියන්න බෑ. හැබැයි වැඩිපුර වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිදුවීමට වැඩි හැකියාවක් ඇති සිද්ධියක්. සිදු වෙන්න වැඩි හැකියාවක් තියෙනවා. එයාට කොහොමද ලකුණු දෙන්නේ? එයා ඉන්නේ භාගයයි 1යි අතරමේ. භාගය ඉරක් 1. භාගයයි 1යි අතර. දැන් ගන්න. පැතිවල 1 1 1 2 2 2 ආකාරයට ලකුණු කර ඇති සාධාරණ ධාතු කැටයක් උඩ දැමීමේදී වැටෙන පැත්ත එක ලැබීම. දැන් බලන්න ඔතන ඉලක්කම් කීයක් තියෙනවද සම්පූර්ණයෙන් ධාතු කැටේ? 1 2 3 4 5 6. 6න් කීයක් එකේව තියෙනවද? 3. 3. කීයක් දෙකේව තියෙනවද? 3. එතකොට දැන් අපි ඇස් දෙක පියාගෙන ඕක බැලුවොත් ඕක සිදු වෙන්න වැඩි හැකියාවක් තියෙනවද? හරියටම කියන්න පුළුවන් සිදු වෙන්න වැඩි හැකියාවක්. ඒ කියන්නේ එකේව වැඩි. දෙකේවට වඩා එකේ වැඩිද? නැහැනේ. එකේවත් තියෙන්නේ 3යි. දෙකේව තියෙන්නේ 3යි. එකේව තියෙන්නේ 3යි. දෙකේව තියෙන්නේ 3යි. ඒ කියන්නේ 50-50. එක වැටීමේ සම්භාවිතාවත් නිකන් 50 වගේ, දෙක වැටීමත් නිකන් 50 වගේ. ඒ කියන්නේ මේක ස්ථිරම සිදු වෙනවා කියන්නත් බෑ. ස්ථිරම සිදු නොවෙනවා කියන්නත් බෑ. සිදුවීමට වැඩි හැකියාවක් තියෙනවා කියන්නත් බෑ. මොකද එකේවත් තියෙන 3යි, දෙකේවත් 3යි. සිදුවීමට තියෙන හැකියාව අඩුයි කියලා කියන්න බෑ. මේකට කියන්නේ මොකක්ද? අහඹු ලෙස. අහඹු ලෙස සිදුවීමට අපි මොනවද ලකුණු දෙන්නේ? අහඹු ලෙස සිදුවීමට අපි කියන්නේ භාගයයි කියලා. මේ හරි. 6. තරංගයකදී කාසියේ වාසිය ලැබීම. අපි ටීම් එකක් යනවා, ටීම් දෙකක් යනවා, කාසියේ වාසිය උරගා බලනවා. කාසිය උඩ දානවා, උඩ දාලා බලනවා. හරියටම කියන්න පුළුවන් වැටෙනවා කියලා, කාසියේ වාසිය ලැබෙනවා කියලා අපිට හරියටම ලැබෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද?
එතකොට සිදු වෙන්න වැඩි හැකියාවක් තියනවද? සිදු වෙන්න අඩු හැකියාවක් තියනවද? එහෙනම් මොකද්ද මේ සිද්ධිය? අහඹු ලෙස සිදු වෙන. අහඹු ලෙස සිදු වෙනට අපි ලකුණු දෙන්නේ කවුද? භාගය. 1 සිට 6 තෙක් අංක ලියූ සාධාරණ ධාතු කැටයක් ඉහළ දැමූ විට දෙකට වැඩි සංඛ්‍යාවක් ලැබීම. දැන් මේ සිද්ධිය මොකක්ද කියලා තේරුම් ගන්න. මේ සිද්ධියේ තියෙන පුතේ දෙකට වැඩි ඒවා ලැබීම. දෙකට වැඩි ඒවා කවුද කියලා කියන්න මට? දෙකට වැඩි ඒවා කවුද? 3 4 5 6. දෙකට වැඩි ඒවා කීයක් තියෙනවද? 4. එහෙනම් දෙකට අඩු ඒවා කීයක් තියෙනවද? 2යි. දෙකට වැඩි ඒවා 4ක් තියෙනවා. දෙකට අඩු ඒවා තියෙනවා කීයද? 2ක්. ඒ කියන්නේ 1යි. එක විතරනේ 1යි. දෙකට වැඩි අඩු ඒවා කියන්නේ 1යි. දෙක ගන්න බෑනේ. එතකොට දෙකට වැඩි ඒවා 4යි. දෙකට අඩු ඒවා 1යි. එතකොට අපි මේ කැටේ ඔය කියන සිද්ධිය වැඩිපුර වෙන්න හැකියාවක්ද තියෙන්නේ වැඩිපුර නොවෙන්න හැකියාවක්ද තියෙන්නේ? වැඩිපුර වෙන්න හැකියාව. හරියට වෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. හරියට වෙනවා කියලා කියන්න බෑ. හැබැයි වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. මේක 50-50 අවස්ථාවකුත් නෙමෙයි. හේතුව තමයි දෙකට වැඩි ඒවා 4ක් තියෙනවා. දෙකට අඩු ඒවා තියෙන්නේ කීයද? 1යි. මොකද දෙක ගන්න බෑනේ. එතකොට මේකේ වැඩිපුර මේ කියන සිද්ධිය වෙන්න පුළුවන් හැකියාව වැඩි. ඒ කියන්නේ මේ සිද්ධිය සිදු වීමට වැඩි හැකියාවක් ඇති. සිදු වීමට වැඩි හැකියාවක් ඇති. ඒ කියන්නේ අපි යාට ලකුණු දෙන්නේ භාගයයි 1යි. කතා කරොත් 8 ඔත්තේ සංඛ්‍යා දෙකක ඓක්‍ය ඉරට්ටේ සංඛ්‍යාවක් කිමු. ඔත්තේ දෙයක් එකතු කරොත් මේ 1යි 3යි. කීයද? 4යි. තව එකතු කරමු 3යි 5යි. කීයද? 8යි. ඉතින් පේනවා ඕනම මේ ලෝකේ තියෙන ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කරුවම කීයද එන්නේ? ඉරට්ටේ. එහෙනම් මේ සිද්ධිය අනිවාර්යෙන්ම වෙනවද නැද්ද? වෙනවා. අනිවාර්යෙන්ම වෙනවා. ඒ කියන්නේ ස්ථීරවම සිදු වන. ඒ කියන්නේ අපිට දාන්න පුළුවන් ඉලක්කම මොකද්ද? 1. අපිට දාන්න පුළුවන් ඉලක්කම 1. දැන් බලන්න. ඔබේ පන්තියේ තෝරාගත් ළමයෙකුගේ උපන්දිනය ජනවාරි 2 වීම. ඔබේ පන්තියේ ළමයෙකුගේ උපන්දිනය ජනවාරි 2 වීම. දැන් මෙහෙම කල්පනා කරන්න. මේක ස්ථිරවම සිදු වෙන්න පුළුවන්ද? ස්ථිරවම සිදු නොවෙන්න පුළුවන්ද? ඒතර කල්පනා කරන්න සිදු වීමට වැඩි හැකියාවක් තියනවද? සිදු වීමට වැඩි හැකියාවක් තියෙන එහෙම කියන්න පුළුවන්ද අපිට? සිදු වීමට අඩු හැකියාවක් තියනවද? එහෙම අපිට කියන්නත් බෑ. එහෙනම් මේක හරියටම අහඹු ලෙස සිදු වීමක්. ඒ කියන්නේ කවුද? ලකුණ භාගය. මිනිසෙකු මිය යන දවස සඳුදාවක් වීම. මිනිසෙකු මිය යන දැන් මැරෙනකොට මිනිස්සෙක් කියලා මැරෙනවාද මම මැරෙන්නේ සමුදා හවස 6ට. එහෙම කියන්නේ නේ. එතකොට දැන් බලන්න මේ සිද්ධිය හරියටම සිදු වෙන්න පුළුවන්ද? සිදු නොවෙන්න පුළුවන්ද? සිදු වීමට වැඩි හැකියාවක් තියනවද? සිදු වීමට අඩු හැකියාවක් තියනවද? එහෙනම් මේ සිද්ධිය මොකද්ද? අහඹු ලෙස සිදුවන. ඒ කියන්නේ මේකට දෙන ලකුණ භාගය. දැන් හොඳ ළමයි වගේ මේක ලියා ගන්න අවශ්‍ය නැහැ මේ පැත්ත ලියුව එක. දැන් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ වීඩියෝ එක දැන් නවත්තන්න. නවත්තලා 29 එකේ අර ඔයගොල්ලෝ 1 2 3යි කරන්න ඕනේ. කරලා ඉවර වෙලා 4 5 මේක මේ විදිහට ලියා ගන්න තියෙන්නේ. දැන් වීඩියෝ එක නවත්තන්න නවත්තලා ලියා ගන්න. හරි ළමයි. දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ අහඹු පරීක්ෂණ කියලා මාතෘකාවක් ගැන. අහඹු පරීක්ෂණ. මේකටම තව නමක් කියනවා ළමයි. සසම්භාවී පරීක්ෂණ. සසම්භාවී පරීක්ෂණ. මොකක්ද මේ අහඹු පරීක්ෂණ නැත්නම් සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ? එතකොට මම මේකේ තියෙන පොදු ලක්ෂණ වගේක් කතා කරන්න. ඒ කියන්නේ අහඹු පරීක්ෂණයක තියෙන පොදු ලක්ෂණ 3ක් ගැන කතා කරන්නේ. ලබනවර්ධව ගන්න මේකට 4ක් තියෙනවා. දැනට 3ක් තියෙනවා. මොකද්ද මේ 3? පළවෙනි එක තමයි පොදු ලක්ෂණ. මේ මතක තියාගන්න වෙනවා. අහඹු පරීක්ෂණයක පොදු ලක්ෂණ මොනවාද? මේ පරීක්ෂණය අපි මේ කරන පරීක්ෂණය කීප වරක් නැත්නම් කීප වතාවක් කළ හැකි වීම. මේ පරීක්ෂණය කීප වරක් කරන්න පුළුවන් වෙන්න ඕන. මේ පරීක්ෂණය කීප වරක් කරන්න බෑ. කියන්නේ දැන් කාල්සියක් උඩ දාන ගන්න එකපාරක් උඩ දානවා බිමට වැටෙනවා. ආයෙත් තව පාරක් උඩ දානවා බිමට වැටෙනවා.
තව පාරක් උඩ දානවා බිමට යනවා. ඒ කියන්නේ කීප වතාවක් මේක කරන්න පුළුවන්. හරිද ළමයි? right. ඊළඟට දෙක ලැබිය හැකි මේ පරීක්ෂණයෙන් ලැබිය හැකි ප්‍රතිඵල මේ බහුවචන ලැබිය හැකි ප්‍රතිඵල කලින් කිව හැකිවීම. මොකක්ද මේ කිව්වේ තේරුම? ලැබිය හැකි ප්‍රතිඵල. ඒ කියන්නේ දැන් කාසියක් උඩ දාපුවාම ඕසද කියන්න බෑ කාසියක් උඩ දාපුවාම එන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? එක්ක සිරස ලැබීම නැත්නම් අගය ලැබීම. ඒ කියන්නේ ඒ වැඩේ කරන්න කලින් කියන්න පුළුවන් අපිට ලැබෙන්නේ සිරස හරි අගය හරි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ධාතු කැටයක් උඩ දැම්මොත් ධාතු කැටේ එන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියන්නේ? එක්ක 1 2 3 4 5 6 10 15 වැටෙනවා ධාතු කැටේ නෑ. ඒ කියන්නේ මේකේ තේරුම එන්න පුළුවන් ප්‍රතිඵල බහුවචන එන්න පුළුවන් ප්‍රතිඵල කියන්න පුළුවන්. හැබැයි තුන්වෙනි එක නමුත් ලැබෙන ප්‍රතිඵලය ඒක වචන ප්‍රතිඵලය නිශ්චිතවම කිව නොහැකි වීම. නමුත් ලැබෙන ප්‍රතිඵලය ඒ කියන්නේ කාසියක් උඩ දාපුවම ඕෂධර හරියටම කියන්න පුළුවන්ද දැන් ඊළඟට මොකක්ද හම්බෙන්නේ කියලා? ලැබෙන්නේ කියලා. ධාතු කැටයක් දාපුවම හරියටම කියන්න පුළුවන්ද මොකක්ද ලැබෙන ඉලක්කම කියලා? එහෙම කියන්න බෑ. ඒ කියන්නේ ප්‍රතිඵල ටික කියන්න පුළුවන්. ලැබෙන්න තියෙන ප්‍රතිඵල මොනවද කියලා ඔක්කොම කියන්න පුළුවන්. හැබැයි ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න බෑ. මෙන්න මේ ආකාරයේ පරීක්ෂණ මෙන්න මේ ආකාරයේ ලක්ෂණ තියෙන පරීක්ෂණ වලට කියනවා අපි මොනවද? අහඹු පරීක්ෂණ නැත්නම් සසම්භාවී පරීක්ෂණ කියලා. දැන් වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න. ලියන ගමන් අර මං කියේව හොඳට ඔලුවට දාගෙන ලියා ගන්න. දැන් මේක ලියා ගන්න. හරි ළමයි. දැන් අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ මාතෘකාව මේකේ මාතෘකා ටිකක් තියෙනවා ඉගෙන ගන්න. මේක චුට්ටක් මතක තියාගන්න ඕනේ. හරි මේක අමාරු පාඩමක් නෙමෙයි චුට්ටක් විස්තර ටිකක් වැඩි මේකේ. අපි ඊළඟට කියනවා මොකක් හරි පරීක්ෂණයක සාර්ථක භාගය කියලා. සාර්ථක භාගයද කියන තවත් නමක් තමයි සාපේක්ෂ සංඛ්‍යාතය. සාපේක්ෂ සංඛ්‍යාතය. මම ඕක ඔයගලන්ට උදාහරණයකින් පෙන්නන්නම්. උදාහරණ 1. අපි ගමු මම ගන්නවා රුපියල් 2 කාසියක්. මෙන්න පරීක්ෂණය මගේ රුපියල් 2 කාසියක් 20 වාරයක්. රුපියල් 2 කාසියක් 20 වාරයක් උඩ දැමීම. කාසිය 20 පාරක් උඩ දදා වැටෙන පරීක්ෂණ අපි ලියා ගන්නවා. මොකද්ද සිරස දාගේද කියලා ලියා ගන්නවා. එතකොට අපිට එන ප්‍රතිඵල ටිකක් තියෙනවා. ඒක මේ පරීක්ෂණය කරලා තියෙන කලින් හිස වැටිලා තියෙනවා. ඒ කියන්නේ සිරස. හිස වැටුණු වාර ගණන 11ක්. දැන් මේ පරීක්ෂණේ දැන් ඕගොල්ලෝ කරපුවා ඕගොල්ලෝ ගෙදරදී කළා බලන්න. ඕගොල්ලෝ කරනකොට 11ක් එන්නේ නැහැ. දැන් මේ මිනිස්සයා කර පරීක්ෂණේ හිස කී පාරක් කරලා දිනවද? 11 පාරක්. හිස කියන්නේ සිරස. එතකොට අනිත් එකට කියන්නේ අපි අගය වැටුණු වාර ගණන ඇහුවොත් අගය වැටුණු වාර ගණන කීයද? හිස 11ක් කරනවා නම් අගය කී පාරක් කඩෙන්න ඕනද? 9. මොකද ඔක්කොම 20යි. 11යි 9. right. දැන් අපි අපෙන් ඇහුවොත් මේකට හිස වැටීමේ සාර්ථක භාගය. හිස වැටීමේ සාර්ථක භාගය අපෙන් ඇහුවොත් එන්න හොයනවා. ඔක්කොම කී පාරක් දැම්මද මේ වැඩේ කරාද කී පාරක් කරාද මේ පරීක්ෂණය? ඔක්කොම 20 පාරක් කරා. 20න් කීයක් කී පාරක් හිස වැටුණාද?
එහෙනම් හිස වැටීමේ සාර්ථක භාගය කවුද? 20න් ඊයද? 11යි. එතකොට අනිත් එක අපි බලමු. අගය වැටීමේ සාර්ථක භාගය ඔක්කොම අපි 20 වතාවක් කරා. 20 වතාවෙන් අගය කී පාරක් වෙනවද? 9. ඒ කියන්නේ අගය වැටීමේ සාර්ථක භාගය කවුද? 20න් 9. අගය වැටීමේ සාර්ථක භාගය 20න් 9. right. එතකොට අපි මොකක් හරි සාධාරණ ප්‍රකාශනයක් ලියන්න යන්නේ. අපි හිතමු A කියලා ප්‍රතිඵලයක් තියෙනවා. ඒ ප්‍රතිඵලයේ අපිට සාර්ථක භාගය හොයන්න කිව්වොත් A කියන ප්‍රතිඵලයේ සාර්ථක භාගය හොයන්න කිව්වොත් අපි කොහොමද හොයන්නේ? A කියන ඒ ප්‍රතිඵලය ලැබුණු වාර ගණන බෙදීම පරීක්ෂණය කළ මුළු වාර ගණන. මොකක් හරි ප්‍රතිඵලයක් ලැබීමේ සාර්ථක භාගය මොකක්ද කියලා ඇහුවොත් ඒ ප්‍රතිඵලය ලැබිච්ච වාර ගණන බෙදන්න ඕනේ පරීක්ෂණය කළ මුළු වාර ගණන. දැන් වීඩියෝ එක නවත්තන්න මේක ලියා ගන්න. හරි ළමයි. දැන් ඔයගලට ඉගෙන ගන්න තියෙන ඊළඟ මාතෘකාව තමයි සම්භාවිතාව. සම්භාවිතාවයක් කියලා කියන්නේ මොකක්? අපි කරන මොකක් හරි අහඹු පරීක්ෂණයක යම් ප්‍රතිඵලයක් වීමේ හැකියාව. ඒ කියන්නේ අපි කරන යම් පරීක්ෂණයක ප්‍රතිඵලයක් වීමේ හැකියාව. right? මම දැන් ඕක ගැන කතා කරනවා. ඔයගොල්ලෝ මේකට තරුවක් දාලා අර ලිව් එක යටින් සම්භාවිතාව කියලා ලියලා දැන් මේක ලියා ගන්න. ලියලා අපි කතා කරගමු මොකක්ද මේ කියන්නේ කියලා. right. දැන් අපි ගියොත් මම එනවා ඔයගලන්ට 29 දෙක අභ්‍යාසයත් මම කරනවා. ඔයගලන්ට ටිකක් පහසුවෙන් මේක නැත්නම් ඔයගොල්ලෝ පටලව ගනී කියලා මට හිතෙනවා. 29 දෙක අභ්‍යාසය 29 දෙක අභ්‍යාසය. right. බලන්න කියලා දිනවා පෙරලා ගන්න පිටුව 29 දෙක අභ්‍යාසයේ තියෙන පිටුව 155 පිටුව 155 පිටුව පෙරලා ගන්න. right. දැන් බලන්න කියලා දිනවා බෑග් එක සමාන වූ පබළු 3ක් ඇතලු. පබළු 3ක් තියෙනවා. රතු නිල් හා කහ ලෙස වර්ණ ගන්නවා ඇතලු. ඒවා රතු නිල් කහ කියලා පාට දාලා තියෙනවා. පළමුව පබළුවක් ගැන වර්ණය සටහන් කර නැවත මල්ලට දමා දෙවනවර පබළුවක් ගනු ලැබේ. මෙසේ පරීක්ෂණය 50 වතාවක් කරනවා. ඒ කියන්නේ මල්ලට පබළු ටික දානවා එකපාරක් ගන්නවා. ගත් එක ලියා ගන්නවා. ආයෙ දානවා. දෙවෙනි පාර ගන්නවා. ගත් එක ලියා ගන්නවා. ආයෙ දානවා. තුන්වෙනි පාර ගන්නවා. ඔහොම කී වාරක් කරනවද මේක? 50 වතාවක් කරනවා. right. එතකොට බලන්න වගුවේ තියෙනවා ආපු විදිය රතු බබළු ඇවිල්ලා තියෙනවා වාර කීයක්ද? 18ක් ඇවිල්ලා තියෙනවා. නිල් බබළු ඇවිල්ලා තියෙනවා වාර කීයක්ද? 17ක්. කහ බබළු ඇවිල්ලා තියෙනවා 15ක්. දැන් අපි ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන්. මෙන්න බලන්න අහලා තියෙන එක රතු බබළුව ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව කීයද කියලා. රතු බබළුව කී පාරක් කරලා දිනවද? 18යි. ඔක්කොම මේ පරීක්ෂණය කී පාරක් කරාද? 50යි. ඉතින් රතු පබළුව මම රතු පබළුව කියනවා. රතු පබළුව ලැබීමේ සම්භාවිතාව පරීක්ෂණාත්මක සම්භාවිතාව කියන්නේ මේ පරීක්ෂණයේ සම්භාවිතාව ඔක්කොම 50යි. 50 පාරක් කරා 50 පාරෙන් කීයක්ද? 18 වතාවක් රතු පබළුව ලැබුණා. දෙවෙනි එක බලන්න
ඊළඟට අහලා තියෙන්නේ නිල් පබළුව ලැබීමේ සම්භාවිතාව. පරීක්ෂණය 50 වතාවක් කරා 50 වතාවෙන් කීයක් නිල්ද? 17ක්. 50න් 17යි. ඔන්න වැඩි. 3 ඊළඟට කියන්නේ කහ පබළුව ලැබීමේ සම්භාවිතාව. කහ පරීක්ෂණය 50 වතාවක් කරා ළමයි 50 වතාවෙන් කී පාරක් කහ තියෙනවද? 15ක් තියෙනවා. ඔච්චරයි. මේක අමාරු නැහැනේ බේරවන්න. ලේසි. ඔකෝම දෙකක් ගමු ඕම්ම. 1 සිට 4 තෙක් අංක ලියූ සමබර චතුස්තලාකාර ධාතු කැටයක්. චතුස්තල හැඩේ ධාතු කැටයක්. වාර 40ක් උඩ දැමීමේදී ලැබුණු ප්‍රතිඵල මේසේ. ඒ කියන්නේ වාර 40ක්. පරීක්ෂණ කී පාරක් කරනවද? 40 පාරක් කරනවා. ප්‍රතිඵල මේසේ. එක වැටලා තියෙනවා 8 පාරක්, දෙක වැටලා තියෙනවා 11 පාරක්, තුන වැටලා තියෙනවා 10 පාරක්, හතර වැටලා තියෙනවා 11 වතාවක්. right. දැන් බලමු රෝමි ඉලක්කම් 1. කියලා තියෙන්නේ අංක 2 ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව. 40 අංක 2 කී පාරක් කරලා තියෙනවද? 40න් 11. 40න් පරීක්ෂණය සම්පූර්ණයෙන් කරා 40ක්, 40 පාරක් කරා 40න් කී පාරක් වැටෙනවද? 11 පාරක් වැටෙනවා. අංක 2 ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව. ඉරට්ටේ සංඛ්‍යාවක්. මෙතන තියෙන ඉරට්ටේ සංඛ්‍යාව මොනවද ළමයි? 2 4යි. 2 කී පාරක් කරලා තියෙනවද? 11යි. 4 කී පාරක් කරලා තියෙනවද? එතකොට 2 11 පාරයි 4 11 පාරයි කියන ඔක්කොම කී පාරක්ද? 22 පාරක් වැටලා තියෙනවා. කීයෙන්ද? 40න් 22යි. රෝම ඉලක්කම් 3 ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම. මොනවාද ප්‍රථම සංඛ්‍යාව මෙතන තියෙන්නේ? 2යි 3යි. 2 කී පාරක් ඇවිල්ලාද? 11 පාරක්. 3 කී පාරක් ඇවිල්ලාද? 10 පාරක්. එහෙනම් දෙකම කී පාරක් ඇවිල්ලාද? 2යි 3යි 21යි. 11යි 10යි එකතු කරාම 21යි. ඒ කියන්නේ 40න් 21 වතාවක් ඇවිල්ලා තියෙනවා. 4 බලන්න. අංක 1ට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබීම. අංක 1ට වඩා වැඩි. අංක 1ට වඩා වැඩි කිව්වම එක ගන්න පුළුවන්ද? බෑ. කීයද ගන්න පුළුවන්? 2යි 3යි 4යි. 2 කී පාරක් කරලාද? 11යි. 3 කී පාරක් කරලාද? එතකොට 11යි 10යි 21යි. 4 කී පාරක් කරලාද? 11යි 32. එතකොට 21යි 31යි 32යි. ඒ කියන්නේ 40න් 32 වතාවක් වැටිලා. කොහොමද අංක 1ට වඩා ගත්තේ? 1ට වඩා වැඩිව තියෙන්නේ 2යි 3යි 4යි. 2 වැටලා තියෙනවා 11ක්, 3 වැටලා තියෙනවා 10 වතාවක්, 4 වැටලා තියෙනවා 11 වතාවක්. ওই තුනම එකතු කරපුවාම ඔක්කොම 32යි. නිකන් 32 දාන්න බෑ. පරීක්ෂණය 40 වතාවක් කරා. එහෙනම් 40න් 32යි. දැන් වීඩියෝ එක නවත්තලා මේක ලියා ගන්න. මතක ඇතුව මේක කොටු කරගන්න. සම්භාවිතාවක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා. right? වීඩියෝ එක නවත්තන්න මේක ලියා ගන්න. හරි ළමයි මම දැන් නිදසුනක් යන්නේ ඔයගලන්ට අභ්‍යාසයේ 29 3 අභ්‍යාසය කරන්න දෙන්න කලින්. මේ නිදසුන ආශ්‍රයෙන් තමයි 29 3 අභ්‍යාසය ඔයගොල්ලෝ කරන්න ඕනේ. right? බලමු මගේ නිදසුන එක මම ගන්නවා. බලන්න right මෙහෙම බලමුකෝ අපි. මම ගන්න නිදසුන් දෙකක් ගන්නවා. දෙකක් දීලා ඔයගලන්ට තුනක් දෙන්නම් වැඩි ටික කරන්න. විනිවිද නොපෙනෙන කඩදාසි බෑගයක් තුල පාටින් පමණක් වෙනස් වූ එකම ප්‍රමාණය හා එකම හැඩයේ රතු පාට බෝල 4යි. රතු පාට බෝල 4යි, නිල් පාට බෝල 5යි. චුට්ට ලියාගමු නැත්නම් අමතක වෙනවා. රතු බෝල 4යි, නිල් බෝල 5යි, කොළ පාට බෝල 2ක් දමා ඇතලු. බෑගයට අත දමා එක් බෝලයක් පිටතට ගැනීමේදී එම බෝලය අයියෝ රතු වීමේ සම්භාවිතාව අහලා තියෙනවා. 2 නිල් වීමේ සම්භාවිතාව අහලා තියෙනවා. කොළ පාටින් සම්භාවිතාව 3 කොළ වීමේ සම්භාවිතාව. right. එඩේ ගමු. රතු පාට කීයක් තියෙනවද මෙතන? 4. රතු පාට 4යි. ඔක්කොම තියෙනවා මෙතන 4යි 5යි 9යි 9යි 2යි 11යි. කියන්නේ 11න් 4යි රතු පාට ලැබීමේ
සම්භාවිතාව. නිල් පාට ලැබීමේ සම්භාවිතාව ගමු. 11න් 5. ඔක්කොම 11ක් තියෙනවා බෝල. 11න් නිල් තියෙනවා කොච්චරද? 5. කොළ පාට ලැබීමේ සම්භාවිතාව ගමු. 5න් 2. ඔක්කොම එකතුව 11යි 11න් කොළ කීයක් තියෙනවද? 2යි. එකයි. රයිට් මම නිදසුන දෙකට ගන්නවා මෙන්න මෙහෙම එකක්. හොඳට බලා ගන්න ටිකක් මම වැඩිපුර කතා කරන්නේ නෙවෙයි. 1 සිට 6 තෙක් අංක ලියූ 1 සිට 6 තෙක් අංක ලියූ ධාතු කැටයක් උඩ දැමීම. ඒ කියන්නේ උඩ දැමීම කියන්නේ උඩ දිහා බලන් ඉන්නේ නැහැ නේ. උඩ දැම්මම මොකද වෙන්නේ? ඔක බිමට වැටෙනවා. වැටුනහම අපි සාමාන්‍යයෙන් අර ඕගොල්ලෝ කරන්නේ මොකද්ද ඕකට කියන්නේ ණය කේම් ගහනවා ලූඩු ගහන්නේ. දාලා කැටයකට දාලා බලනවා වැටෙන්නේ මොකද්ද කියලා. රයිට්? රයිට්. එතකොට මේක උඩ දාපුවම ලැබෙන ප්‍රතිඵල සුට්ටක් බලමු. මොනවාද ප්‍රතිඵල? මම සංගල වරහන් වල ලියන ප්‍රතිඵල එක ලැබෙන්න පුළුවන්. 2 ලැබෙන්න. 2 ලැබෙන්න පුළුවන්. 3 ලැබෙන්න පුළුවන්. 4 4 5 6. ඕනේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. මෙන්න ප්‍රතිඵල දෙක සංගල වරහන් වල ලියුවා. රයිට්. දැන් මම ප්‍රශ්න වගේක් හදන්න යන්නේ බලා ගන්න. මුලින්ම මම අහනවා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. මෙතන පුතේ කීයක් තියෙනවද අංක ඔක්කොම? අංක කීයක් තියෙනවද ඔක්කොම? 6යි. 6න් ඉරට්ටේ වගේ කීයක් තියෙනවද කියලා බලන්න. 3යි. 2යි 4යි 6යි. ඒ කියන්නේ 1යි 2යි 3යි. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව කීයද? 6න් 3යි. මේක සරල කරන්න පුළුවන් නම් දැන් අපි සරල කරන්නත් ඕනේ. මේ බලන්න 3යි 6යි. දෙන්නාම බෙදෙන සංඛ්‍යාවක් 3යි 6යි. 3ෙන් බෙදෙනවා. 3ව 3ෙන් බෙදුනාම 1යි 6ව 3ෙන් බෙදුනාම කීයද? 2යි. 3ව 3ෙන් බෙදුනාම 1යි 6ව 3ෙන් බෙදුනාම කීයද? 2යි. රයිට්. එමු අපි රෝම ඉලක්කම් දෙකට මම දැන් අහනවා ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම සංඛ්‍යා කීයක් තියෙනවද? 6යි. 6න් ප්‍රථමක ඒවා කීයක් තියෙනවද බලන්න. 2යි 3යි 5යි. ඒ කියන්නේ 1යි 2යි 3යි. 6න් 3යි. ආයෙත් මේක සරල කරපුවාම 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා කීයද? 2යි. මෙන්න මම ගන්නවා ඊළඟ අවස්ථාව මගේ සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම 6යි. සමචතුරස්‍ර සංඛ්‍යා කොහොමද? 1 1යි 4යි මොනවාද සමචතුරස්‍ර සංඛ්‍යා? 1 වරක් 1 1යි. දෙවරක් 2 දෙවරක් 2 4යි. එහෙනම් 1යි 4යි 3 වරක් 3 9යි. 9 මෙතන නැහැනේ. එතකොට තියෙන්නේ 1යි 4යි විතරයි. ඒ කියන්නේ ඔක්කොම 6යි. 6න් කීයක් සමචතුරස්‍රද? 2යි. දැන් මොකද කරන්නේ? සරල කරන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි. 6ට 2 ඒවා 3යි. 4 වැඩිපුර ටිකක් මං යනවා. ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම 6යි. ත්‍රිකෝණ සංඛ්‍යාව පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3. ඊට පස්සේ තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3ට 3ක් එකතු කරාම 6යි. ඒ කියන්නේ 6න් 3ක් තියෙනවා. නැවත 2කින් 1යි. තව එකක් මං හැදුවොත් 5 කියලා මං අහනවා 2ට වැඩි සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. 2ට වැඩි සංඛ්‍යාවක්. ඔක්කොම 6යි තියෙන්නේ මෙතන ප්‍රතිඵල. 2ට වැඩි ඒවා කීයක් තියෙනවද මෙතන? 1යි 2යි 3යි 4යි. 2ට වැඩි කොහමද ගන්න පුළුවන්ද? බෑ. 2යි 3යි 4යි 5යි 6යි කියන්නේ 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ 6කින් 4ක් තියෙනවා. සරල කරොත් 4ව 2කින් බෙදුවොත් 2යි 6ව 2කින් බෙදුවොත් කීයද? 3යි. දැන් හොඳ ළමයි වගේ මේක ලියා ගන්න වීඩියෝ එක දැන් නවත්තන්න. නවත්තලා මේක ලියා ගන්න. හරි ළමයි. ඔය ලබාගත්ත දැනුමින් ඕගලන්ට 29 අභ්‍යාසය 29 අභ්‍යාසය තියෙන්නේ පිටුව 157යි 158යි. ඔයගලන්ට තියෙන ලොකු අංක 3යි. ඔය විදිහටම ප්‍රතිඵල ටික ඕනනම් උඩින් ලියා ගන්න ප්‍රතිඵල මොනවද කියලා ප්‍රතිඵල ඒ කියන්නේ
දැන් මෙතන කියලා තියෙනවා 1 සිට 6 තෙක් ලකුණු කරලා සමබර ධාතු කැටයක් උඩ දැමීමෙන් පසු පහත එක එකෙහි සම්භාවිතාව හොයන්න. ඔයා මුලින්ම ප්‍රතිඵල ටික ලියාගෙන ඉන්න. 1 කියලා දාලා එකට අදාළ ප්‍රතිඵල ටික ලියන්න. සංගල වරහන් ඇතුලේ ප්‍රතිඵල ලියන්න. ඒක ලේසි. මොනවාද ප්‍රතිඵල? 1 2 3 4 5 6. ප්‍රතිඵල ටික ලියලා ඊට පස්සේ අර එක එක්කිනාගේ සම්භාවිතාව හොයන්න. මේකෙදි මතක ඇතුව චුට්ටක් ගාන ලියන්න. ගාන කියන්නේ මේ ලැබුණු අංකය පහ වීම. ඒ කියන්නේ අඩුම තරමේ මෙහෙම ලියන්න. අංකය පහ වීම. ඊට පස්සේ ලැබුණු අංකය ඉරට්ටේ වීම. ලැබුණු අංකය සමචතුරස්‍ර වීම. ඒ වගේ ලියන්න. ඊට පස්සේ දෙකෙත් එහෙමයි. එහා පැත්තේ තියෙන දෙක බෑග් එකක සුදු පබළු 3ක්ද කළු පබළු 2ක්ද නිල් පබළු 1ක්ද ඒතර ලියා ගන්න. සුදු පබළු සුදු 3යි කළු 2යි නිල් 1යි. අහම් ලෙසගත් පබළුවක් ගත් විට පහත එක එකෙහි සම්භාවිතාව හොයන්න. සුදු ඒ කියන්නේ මේ විදිහටම ලියලා සුදු මෙච්චරයි කළු මෙච්චරයි නිල් මෙච්චරයි කියලා ලියලා ඊට පස්සේ රෝමිල් ලක්කම් එක දාලා ඔකට අදාළ ලියන්න. සුදු පබළුවක් ලැබීම. ඊට පස්සේ අරකට ලියන දෙවෙනි එකටත් කළු පබළුවක් ලැබීම සමානයි. මේ මෙතන තියෙන්නේ සුදු පබළුවක් ලැබීම සමානයි කියලා සම්භාවිතාව ලියන්න. තුන්වෙනි එකෙත් එහෙමමයි. ලැබෙන දෙන ප්‍රතිඵල පොඩ්ඩක් තියෙනවා නම් ඕගොල්ලෝ ප්‍රතිඵල එකපාරට හිතා ගන්න පුළුවන් නම් ලියන්න අවශ්‍ය නැහැ. නැත්නම් ප්‍රතිඵල ටික ලියලා ඔය විදිහට කරන්න. හරි ළමයි වීඩියෝ එක අවසානයේ මම සඳහන් කරනවා කවද්ද ෆොටෝ ටික දාන්න ඕනි කියලා. ඒ දවසේ ඒ හවස 7න් පස්සේ ගෲප් එකට ඒක කරුණාකරලා දාන්න. එහෙනම් යසුපිට